ආයුබෝවන් ජේසුස්පීඨයි දිව්‍යමය වෛද්‍යවරයාණෝ දිව්‍යමය ජීවකයාණෝ අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් අපේ ශාරීරික මානසික ආත්මික අබල දුබලකම් වලදී අපිට උන්වහන්සේගේ ශක්තිය හරිම වැදගත්. උන්වහන්සේගේ ශ්‍රී රුධිරයේ බලය, ශ්‍රී කුරුසේ බලය, ශ්‍රී ශරීරයේ බලය නිරන්තරයෙන්ම අපිව ජීවමාන කරනවා. ඒ නිසා අපි කවුරුත් බොහෝ විට අපේ අබල දුබලකම් වලදී උන්වහන්සේගේ ශක්තිය බලය අදිනවා. අපි නිරන්තරයෙන්ම විශ්වාස කරනවා උන්වහන්සේගේ ශ්‍රී රුධිරයේ බලය අපිව සුවපත් කරනවායි කියලා. ඉතින් අද කිතුණු කලාගුණ වරුණ තුලින් ඔබට ලං වෙන්න උත්සාහ කරන්නේ තවත් අපේ ජීවකයෙක් සමග. ඔහු අද වේදිකාවට ගොඩ වෙලා ඉන්නවා. අපි කතා බහ කරමු මේ සචිත් මෙන්ඩිස්. ආයිබෝන් ජෙස්පීටයි. හරි ජෙස්පීටයි. ආයිබෝන් ජෙස්පීටයි. මේ ආදරණීය අම්මා. මගේ මෑණියෝ. ඔව්. ඉතින් අම්මත් එක්ක ආපු ගැන අපිට හරි සතුටුයි. ඉතින් මේ ඔබ විවාහකයිනේ? එහෙමයි. ඔව්. හැබැයි ඉතින් අර මෙහෙම කියනවානේ සාර්ථක මිනිසෙක් පිටුපස ඔව් සාර්ථක ගහණියෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. මම කියන්නේ හැමතිස්සෙම දෙන්නෙක් කියලා. එක්කෙනෙක් තමයි තමන්ගේ බිරිඳ. හැබැයි ඒ අනිත් කෙනා උතුම් වූ කෙනා මව්. ওই දෙන්න හින්දා තමයි අපි දැන් මම නෙමෙයි වැඩිපුර කතා කරන්නේ සජිත් මල්ලි මේ සජිත් මල්ලි ඔයා. ඉතින් ඒක නම් මාව නිවැරදි කරන්න මාව හරි අස්සන්න මේ මම ඔබගෙන් විමසන මොකද බොහෝ විට මෙවැනි රූපවාහිනී වැඩසටහන් වලින් අපි දකින්නේ රංගන ශිල්පීන්, ගායන ශිල්පීන්, වාදන ශිල්පීන් මේ වගේ කලාවට කෙලින්ම සම්බන්ධ මුහුණුනේ. නමුත් ඔබ වැනි මුහුණක් අද විශේෂයි, අමුතුයි. මොකද ඔබ මං කිව්වා ජීවකයෙක් කියලා. ඔබ වෛද්‍යවරයෙක්, වෛද්‍ය වෘත්තියේ නියැලෙමින් තව දේවල් කරන කෙනෙක්. හැබැයි මෙතෙන්ට අපිට වැදගත් වෙනවා ඔබගේ ඒ ජීවක වෘත්තිය වගේම ඔබ සාහිත්‍යකරුවෙක් හැටියට ලියන කෙනෙක් හැටියට මෙතන තියෙනවා ගොඩක් දේවල්. ඒවට සාක්ෂි දරන. ඒකයි වැදගත්. අපි මේකේ කිතුණු කලා ගුණ වරුණනේ. ඉතින් ඔබ ලියන කලාවට, ලේඛන කලාවට සම්බන්ධයි. ඒකම අපි අනිත් ඒවාත් කතා කරගමු. මේ ආදරණීය අම්මට ආදරණීය පුතා ගැන මොනවද කියන්න තියෙන්නේ? අම්මා කතා කරමුකෝ ඉස්සෙල්ලා. මේ පුතා වැඩිමල්ද බාලයාද? වැඩිමල් පුතා. එතකොට දරුවෝ හැටියට ඉන්නේ සචිත විතර. නෑ තවත් එක්කෙනෙක් ඉන්නවා පොඩි. සචිතයි? චාලුක මෙන්ඩිස් කියලා. එයා මෙයාගේ මල්ලි. එයාගේ මල්ලි. ඒ පුතු දෙන්නයි. පුතු දෙන්න විතර. මව් දැන් කියපු විදියට මේ හෙදියක් විදියට තමයි මම සේවයට බැඳෙන්නේ 72. ඊට පස්සේ මම සිස්ටර් කෙනෙක් වෙනවා හෙද සොහොයුරියක්. ඊට පස්සේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී තනතුරට එනකම් මම ගිහිල්ලා තමයි රිටයර් විශ්‍රාම යන්නේ. ඒතකොට ඒ අතරේ පුතාලා දෙන්න හදා මේ උගන්න ගන්න තමයි මම මීගමුවට මාරු වෙලා ඉන්නේ කොළඹ ඉඳලා. මීගම රෝහල. මීගම රෝහලට. මාර්ස්ට්‍රේලා එකට තමයි මේගොල්ලන් ඇතුළත් කරන්නේ. ඉතින් මගේ ලොකුම බලාපොරොත්තු තිබුණේ මේගොල්ලන් හොඳ අධ්‍යාපනයක් දීලා හොඳ තත්වයකට මේ අනුන්ට කාටවත් මේවා වෙන්නේ නැතුව, ගැති වෙන්නේ නැතුව හොඳ බුද්ධිය හොඳින් ඉගෙනගෙන ඉහළ තනතුරකට මොනහරි දෙන්නම්පත් වෙන්න තමයි මම ප්‍රාර්ථනා කරගෙන දෙවියන් වහන්සේ තුල ජීවත් වුණේ. එතකොට මේ කොහෙද මේ ගම්පලක්? අපි මහත්තයා මිනුවන්ගොඩ. මේ එතකොට ඔබතුමී? අපි මේ මගේ ගම දෑලතුර. ඔව් දෑලතුර. දෑලතුරේ. බෝපිටියට ආසන්නේ සුද්ධ රෝගුස් මුණුදිරට දේවස්ථානේ. ඉතින් මේ පෞල් පසුබිමත් නිතරම බොහොම කිතුණු පරිසරයක් නේ තිබුණේ. ඒ කිතුණුවෙක් මම තමයි විවාහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හිටියේ ගුරුවරයෙක් විශේෂයෙන්. මොකටද මට කවදා හරි අනාගතයේදී මේ දරුවෝ හම්බුනාම ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඒ වගේ ඉතින් දැන් ඒ අරමුණ මේ ආදරණීය පුතාලා දෙන්න ඉෂ්ට කරලා තියෙනවා. ඉෂ්ට කරලා තියෙනවා. නේද? අම්මගේ එයා
හිතවත් කියන්නේ සිතුවිලි බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ වෙනුවෙන් ඉතින් යාඥා එහෙම කරන්නත් ඇති නේද? යාඥා කරනවා හැම කොයි වෙලාවෙත් මම ජේසුට කිව්වේ මම විවාහය තුලින්ම මට හොඳ ස්වාමියෙක් හම්බෙන්න, මට හොඳ දරුවන් හම්බ වෙන්න. ඒගොල්ලෝ මට හොඳින් වඩවා වර්ධනය කරගන්න උදව් වෙන්න කියලා. ඉතින් මට ඒක ජේසු දීලා තියෙනවා හොඳට. හිතු වෙලා තියෙන දේ. ස්තුති ප්‍රශංසා කරන්න ඕනේ, ප්‍රශංසා වේවා. ඉතින් සචිත ඔන්න දැන් දෙටු පුත් නේද? මල්ලි කනිටු පුත් නේ. එතකොට සචිත මීගමුවේ මාරිස්ලා විද්‍යාලයෙන්ද ඉගෙනුම ආරම්භ කරන්නේ අවසන් කරන්නේ ඔක්කොම එක වසර ඉඳන් අවසන් කරන්නේ ඔක්කොම ඉවර කරන්නේ මාරිස්ලා විද්‍යාලය. ඒක මගේ කියන්නේ අතරම දෙවෙනි මව් තමයි ඉස්කෝලේ. අතරම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ හැම දෙයකටම මේ ඇත්තටම කියනවා නම් මම හිතන්නේ කවදාකවත් අම්මා report එක බලලා දෙපැත්තක් බලලා නැහැ. අධ්‍යාපනයේ පැත්ත වුණත් ක්‍රීඩාව පැත්ත වුණත් හොඳටම මේ මට පුළුවන් හැටියෙන් හොඳටම කරා. හැම වෙලාවෙම දෙවියන් වහන්සේ මට පළවෙනි ස්ථානය දුන්නා. ඒක තමයි කියන්නේ උන්වහන්සේ මට දුන්න ලොකුම තෑග්ග. මම මොකද්ද කරන්නේ? ඒක මට ලැබුණා. මම හිතන්නේ ඒකට මේ මුලින්ම කිව්වොත් හොඳයි අපේ අම්මා උදේ නැගිට්ටකම පාන්දර 3:00ට විතර නැගිටවනවා. ඔරසන් කියන්න ඕනේ. දැනුත් අපේ මල්ලි මේ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේ ඉතින් බොහොම ඉහළට ගිය කෙනෙක් මල්ලිගේ චූටි බබාලා හදන්නෙත් අපේ අම්මා. මම දන්නවා හවසට මේ අපිට වගේම ඕතක් කියන්න යන්න ඕනේ කියලා. ඔරසන් කියන්න. එතකොට මේ දයදු ඒ කියන්නේ ඇහැ දනවනේ. කට්ටක මංජල අම්මාලා දයදු. ඒක මම හිතන්නේ තාම යාගෙන නැතිලා නෑ. හවසට ඔරසන් කියනවා. නිදා වැටි ඒක ඔරසම ඉවර කරනවා. පැය එකමාරක් යා ඔරසන් කියනවා. උදෙත් කියනවා. ඉතින් අපි සෙමිනේරිය වගේ තමයි ඉස්කෝලේ ගෙදර තියෙන්නේ. තාත්තා බොහොම වසයි අත්‍තරම කියනවා නම් ඉස්කෝලේ දන්නවා ගුරුවරයෙක් නිසා මාර්ස්ලා විද්‍යාලෙම ගුරුවරයෙක්. මේ තාත්තගේ න්‍යායය තමයි මේ අනිත් අයට එකක් ගැහුවොත් මට දෙකක් ගහන්න. තමුන්ගේ ළමයින්ට දෙකක් ගහන්න ඕනේ. ඒක මම හිතන්නේ හරි ප්‍රසිද්ධයි. ඉතින් ඉස්කෝලේ තාත්තා අපිට සැලකුවේ මේ තවත් ශිෂ්‍යයෙක් ගන්න විතරයි. ඉතින් මේ ඒ විනය මම හිතන්නේ අම්මා හොඳටම තියාගත්තා ගෙදර. අපි මල්ලි හොරෙන් ෆුට්බෝල් ගහන්නේ. අධ්‍යාපනයේ කඩා කප්පල් වේ කියලා අම්මා බයයි ෆුට්බෝල් ගහන්න දෙන්නේ. ක්‍රීඩා දෙකක් කරන්න දෙන්නේ අම්මා. ඉතින් අම්මගේ බලාපොරොත්තු නිසා. ඉතින් මම නම් එයා කිව්වේ මොනවද ඒ දේ තමයි කරේ. දෙයකට ගියේ ජිම්නාස්ටික්ස් කියන දා මම කරේ. ඉතින් ඉගෙන ගත්ත ඉස්කෝලේ ගියා. ගොඩක් අර බොරුවට නෙමෙයි ඉතින් අර ශිෂ්‍යතේ පළවෙනි වෙච්චාම කියන්නේ පන්ති ගියේ නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. ඇත්තටම පන්ති යන වෙලාවක් තිබුණේ නෑ. මොකද හවසට මේ ක්‍රීඩා කරන නිසා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු කරා. මේ එක වසරේ ඉඳන් මම හිතන්නේ එක වසරට කලින් ඉඳන්ම මම ක්‍රීඩා කරා. මොකද තාත්තා මේ ජාතික පුහුණුකරුවෙක් වෙලා හිටියේ ජිම්නාස්ටික්ස් වලදී. එතකොට මම ඊට කලින් ඉඳන්ම කරනම් ගහනවා මිනිස්සු බලවල ඉඳලා ඉතින් ගෙදරත් බෙල්ල කඩාගෙන මම හිතුවා මෙතන තියෙන්නේ පාමුණු බෝපිටි මංගලයට ගිහලා එක වසරෙම ගිහලා කරනමක් ගෙවා මල් පෝච්චියක් උඩට. ඉතින් අද ප්ලාස්ටික් සර්ජරි කරත් මම තාම මේක මතක සටහනක් විදිහට ඉතින් ඕක තමයි ඉස්කෝලේ කතාව. ඉස්කෝලේ ඉතින් ගොඩක් ගුරුවරු හිටියා. හැම ගුරුවරයාම මට මතකයි. හැම ගුරුවරයාම ගොඩක් දේවල් කියා දුන්නා. හැමදේම කරා ඉතින්. සාහිත්‍ය සංගමයට එන්න කිව්වා මේකටත් යනවා. ඉංග්‍රීසි සාහිත්‍ය සංගම ඒකටත් යනවා. සිංහල කතික තරංගෙත් ඉතින් ගොඩක් වෙලාවට පළවෙනිය වෙනවා. ඉංග්‍රීසිත් ඒ වගේ කරා. නාට්‍ය කටයුතු ඉස්කෝලේ සීලම කටයුතු මට මොනවද කරන්න පුළුවන් මම හැම එකටම සහභාගී වුණා. ඔය එතකොට මේ ඒක අමාරු වැඩක්. දැන් ශිෂ්‍යෝ එක එක ඒවාට දක්ෂයි පාසල් කාලේදී. හැබැයි මේ බොහෝ විට ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට මේ ඔක්කොම කරන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. සමහරවිට ඒකට Tamanට ප්‍රතිභාව තියෙන්නත් බෑ. ඒ කියන්නේ ඉගෙන ගැනීමේ කටයුතු, කලා කටයුතු, ක්‍රීඩා කටයුතු මේ සියලුම දේවල් කරන සුළුතරයක් තමයි ඉන්නේ. ඒ අතරින් මට තේරෙන්නේ දැන් ඔබ එහෙම කෙනෙක් කියලා. කියන්නේ අධ්‍යාපන කටයුතුත් කරලා තියෙනවා හොඳටම ඉගෙන ගන්න කටයුතු ඒ පැත්තත්. එතකොට කලා කටයුතුත් කරලා තියෙනවා. ලියන කියන කටයුතු. නේ? ඔව්. ඒත් නාට්‍යයත් කළා කියවනේ. ඔව්. ඊළඟට ක්‍රීඩා කටයුතුත් කරලා තියෙනවා. ඔව් ක්‍රීඩා කටයුතු මම හොඳටම කරා. ඒ කියන්නේ ජාතික සාමාන්‍යයෙන් කනිෂ්ඨ සංචිතයේ මම සම්පූර්ණ කාලේ හිටියා. කනිෂ්ඨ සංචිතයට අම දන්නවා පත් කරන්නේ පොඩි කාලේ නම් 5-6 වසර නම් එදා ඉඳන් ජ්‍යෙෂ්ඨ සංචිතයේ කොතනද පටන් ගන්න එතන වෙනකම් සම්බන්ධ වුණා. ලංකාවේ ශ්‍රී ලංකා මේ ජූනියර් පූල් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. සීනියර් කියන්නේ ජ්‍යෙෂ්ඨ සංචිතයේත් හිටියා. ඊට පස්සේ විවෘත සංචිතයේත් හිටියා. අධ්‍යාපන කටයුතුත් කරා. මම සමහරට ක්‍රීඩා කටයුතු කරන අතර පාඩනුත් වෙලාවකට කරනවා.
මම ඇත්තටම ප්‍රතිභාව කියද්දි මේ අපේ අම්මත් දන්න මම අපේ අම්මට හැමතිස්සෙම කියනවා. ඇත්තටම මට ඇත්තටම මම පෞද්ගලිකව දන්න ලොකු ප්‍රතිභාවක් අර සුනිල් පෙරේරා මහත්තයත් කිව්වා මම දන්නේ මට තිබුණාද කියලා. තිබුණේ එකම දෙයයි අම්මා කිව්වා ඔර්සන් කියන්නේ කියලා. අර චූටි බවට ඕතන් කියනවා කියන වගේ. අනිත් එක මම මේ ලස්සන ඔර්සමක් අපේ අම්ම පුරුදු කරලා තිබ්බා. ඒක මේ ඉංග්‍රීසි එකක් සෙන්ට් ජෝසප් ඔෆ් කපටිනෝ. ඒ පූජකෙක් එයා. පූජකවරයට හැමදාම ක්වොලිෆයිඩ් වෙන්නේ නැහැ. ඉතින් මේ මොකද සුදු සුවිශේෂී මතක හිටින්නේ නැහැ. හරි ප්‍රශ්නේ. ඉතින් හැබැයි බොහොම භක්තිමත් මිනිස්සයා. ඉතින් එක දවසක් මේ දෙයනාසට කියනවා මම පාඩම් කරන ගම විභාගයට එන්න සලස්සන්න කියලා. මම දන්නේ නැහැ. ඉතින් ඒ ඔරසම කියන්නේ ඒ ප්‍රයාගේ යාඥාව මම හැමතිස්සෙම කිව්වා ඊට අමතරව චූටි කාලේ ඉඳන් මේ අගුරු හොඳටම කියවන දවස් ඉඳන් මේක සාක්කුවේ. ඔව් මේ පොඩි කාලේ ඉඳන් ගල්ලෙනියක්. ඔව්. ඉතින් මේ අතරම අපි තමක විශ්වවිද්‍යාලයට එහෙම ගියාම ගොඩ බහුතර ඉන්නේ ඉතින් සාමාන්‍යයෙන් වෙනත් දර්ශන තලවල ඉන්න අය. ඉතින් සමහරවිට පොඩි පොඩි විහිළුවකට ලක් වෙනවා. මම කරන්නේ මොනා කරන්නද මගේ මාලේ දැක්කහම විහිළු කරනවා කරා මාලයක් කියලා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ප්‍රශ්නයක් නැහැ මම මේ පොඩි කාලේ ලැබපු දවසේ දාපු මාලේ තමයි දිගටම අපි පාවිච්චි කරන්නේ. මේ බොර්ලික්කන් ටික තමයි තාම කරේ තියෙන්නේ. මේ අපේ තියෙන්නේ ඇදහිල්ලේ විශ්වාසයේ අදහමක් නේ. හැබැයි සමහරකේ ඇදහිල්ලට ඒක ඇදහිල්ල නිකන් හාස්‍යයට ලක් කරනවානේ. ඕනම කෙනෙක්ගේ ඇදහිල්ල විශ්වාසයේ දහම එහෙම හාස්‍යයට ලක් වෙ යුතු නැහැ. නමුත් ඇයිද මන් දන්නේ මේ එහෙම ඒක ඒගොල්ලන්ගේ සමහරගේ විනෝදාංශයක්. ඒක ඉතින් මමත් බොහොම සිනාමුසු මුණින් ඒක පිළි අරගෙන මොනා ගන්නද ඉතින් මගේ විශ්වාසය මං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තියාගෙන ඉන්නේ. පොඩි කතාවක් කියලා හිමීට මගේ විශ්වාසය තුල මම රැඳෙනවා. ඉතින් මම වර්ෂන් කියන ඒගොල්ලෝ දන්නවා මම මෙතන තියෙනවා. තව තියෙනවා. අපි ඔපරේෂන් තියටර් එකට එහෙම යද්දි තව ප්‍රශ්නයක් වෙනවා. මොකද ඇඳුම් ගලවන්න බෑ. ඇඳුම් ගලවද්දි මම හැමතිස්සෙම මේ කියන්නේ මෙහෙමයි. අපි මහා ශුද්ධවන්තයෝ නෙමෙයි. ඉතින් දෙවෙනාංශ ශුද්ධවන්තයිනේ. ඔව්. යේසුස් ශුද්ධවන්තයනේ. ඉතින් උන්වහන්සේ අපි ගාව තිබ්බා අපි හිතනවා ඒක වෙයි කියලා. මේකත් අපේ අතේ තිබුණා. මම හිතන්නේ අපේ අම්මා තමයි අපේ අම්මා ගත්තේ තෝවා තියෙනවා ඒ විදිහට. ජපමාලේ කුරුසේ. ඉතින් අපේ ආයුධ දෙකනේ. ඔව්. පංචායුධය වගේ තියෙන්නේ දෙකයි. කුරුසේ ජපමාලේ. දුයිත්වායුධ. ඔච්චරයි. ඔව්. හරි ඒ ගැනත් අපි කතා කරමු. දැන් අර පාසලේදී ක්‍රීඩා කෞශල්‍ය හොඳටම තිබුණානේ ක්‍රීඩා කළානේ. ඒ මොකද්ද මේ කරපු ක්‍රීඩාව තමයි මේ ජිම්නාස්ටික්ස් තමයි කරේ. ඒ කියන්නේ මේ අර ඒකේ ඉසව් 6ක් තියෙනවා. ජාතික මට්ටමේ ලොකු තරඟාවලි තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔලිම්පික් වල තියෙනවා. දකිනවා. ඉතින් මේ දසරේ අපි ඔලිම්පික් වලට සහභාගී වුණා ක්‍රීඩිකාවක්. මේක කියලා. ඉතින් ඒ වගේ ඒ ක්‍රීඩාවේ මේ තාමත් සම්බන්ධකම් තියෙනවා. මොකද මම කනිෂ්ඨ ජේෂ්ඨ ඊට පස්සේ විවෘත තරඟවල වලට සහභාගී වෙලා මේ රටත් බොහොම නියෝජනය කළා. ඊට පස්සේ විනිශ්චය පාඨමාලාවත් පටන් ගත්තා. අර කනිෂ්ඨ විනිශ්චයවරයෙක් සිට ඒකේ තියෙන ඉහළ තත්ත්වයට ගියාම ඒ ජූරි විනිශ්චයකාරයෙක් දක්වා මම ඉගෙන ගත්තා. ඒක අදාළ විභාග කටයුතු කරා. ඉතින් විනිශ්චය වලින් සහයෝගය දුන්නා මම වෛද්‍ය ශිෂ්‍ය කාලෙම. ඔව් මේක නිසා අපි කතා කරමු. දැන් මේ අපිට මේ පදක්කම් මෙඩල් ගොඩාක් තියෙනවා. ජාතික මට්ටමේ. ඔය ජාතික මට්ටමේ තියෙනවා. පාසල් මට්ටමේ විවිධ. මෙතන ඔක්කොම ජිම්නාස්ටික්. ඔව් මෙතන තියෙන ඔක්කොම ජාතික මට්ටමේ ඒවා. මම පාසල් මට්ටමේ ඒවා ගෙනාවේ නැහැ. ඒතර අන්නතන් ඔක හරි කලංචක් වෙන නිසා. කලංචක් වෙනින්. මේ ඔක්කොම ජිම්නාස්ටික් වලට මේක නැෂනල් ප්ලේස්. ඔව්. මේ ජිම්නාස්ටික් වලට ඒ තරම් ඇලුමුනේ කොහොමද දැන්? නර්ස් නෝනා කෙනෙක්ගේ පුතෙක් නෑ මගේ තාත්තා තමයි මේ බොහොම ජිම්නාස්ටික්ස් එතකොට බොක්සිං ඒ වගේ බොහොම පසුබිමක් තිබ්බ කෙනෙක්. ඉතින් එතකොට මම මල්ලි ඉතින් බොහොම මේ ක්‍රීඩාවට ඉතාම ඇලුම් වෙලා බොහොම ඒකට ලැබි වෙලා හිටලා අම්මා දන්න උදේ පාන්දරට මේ ජාතික සංචිතයේ සමාජ එක්සර්සයිස් එකක් බොහොම අපි කරන්න ඕන ප්ලෑන් එකක් ඇතුළේ. කතා කරන්න ඕන වෙලාවේදී අම්මා කතා කරන්නේ. බාධාවක් නැහැ. පැනලා කතා කරන්නේ. ගෙදර මේ ජිම්නාස්ටික් බඩු එහෙම හයි කරගෙන හැමදාම මේ ෂෙඩියුල් එක ඉවර කරලා තමයි ඉවර කරන්නේ. මේ පැත්තෙත් සෑහෙන සාර්ථක ගමනක් ගිහිල්ලා තියෙනවා. ඔව් අවුරුදු 10ක් එක දිගටම ෂෝරයා වෙලා හිටියා 92 2002 වෙනකම්. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට එන්න වෙච්චාම ඉතින් එතනින් එහාට අපිට කරන්න පහසුකම් අමාරු වුණා. කරන වෘත්තීය කටයුතුත් එක්කනේ. නෑ ඇත්තටම කියනවා නම් ඉන්ටර්නැෂනල් ඉන්ටර් යුනිවර්සිටි මේ තරඟවල තියෙනවා. නමුත් අපිට මම හිතන්නේ ඒ කාලේදී පුහුණු වෙන්න ලොකු පහසුකම් තිබුණේ නැහැ. මේ මම හිතන්නේ එතකොට
ටිකට් අර මේ වලට බොහොම අතිමීදම් කරන් යන තත්ත්වයක් තිබුණා. ඒකත් එක්ක විභාගات තිබිදී අර දෙක සංසන්දනය කරන්න ඕනේ හැමතිස්සෙම. මොකද්ද මම ගන්න තීරණය කළා. එතකොට ඉතින් අපි අධ්‍යාපන වැඩිපුර ජවයක් දාන්න තීරණය කරා. මාත් එක්ක හිටපු මේ ජේෂ්ඨ සංචිතේ මං හිතන්නේ 90%ක් 95%ක්. දැන් මං හිතන්නේ ඔක්කොම කට්ටිය ඉන්නේ මේ ගොඩක් අය ඉන්නේ ඇමරිකාවේ. පොරවැසි භාවයක් ලබාගෙන ඉවරයි ඒගොල්ලෝ. දැන් අපි අද මේ කිතුණු කලා ගුණවරුනේ නේ අපේ මාතෘකාව. නමුත් අපි කතා කළේ දැන් ක්‍රීඩාව ගැන. හැබැයි ඊට පස්සේ අපි මේ මොකද ඔබගේ ඒ දක්ෂතාවයන් තිබුණ නිසා දැන් බොහෝ දේවල් අපිට කතා කරන්න ඕන. ඒක ඉසව්වක් ගැන නෙමෙයි. ඊළඟට දැන් භක්ති ප්‍රබෝධනයේ සංග්‍රහ කීපයක්ම දැන් මෙතන අපි ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ වලට ඔබ ලියනවා. ඔව් ඒක පටන් ගන්නනේ මොකද හැමදාම කියන්නේ ඉරිදට මුකුත් බෑ පුතා කියලා. ඒ පල්ලි යනවා. ඉරිද පල්ලි යනවා. ඔව් ඉතින් උදේ ඉඳන් පල්ලි යනවා. පල්ලියේ මොනවද තියෙන සමිතිස ඔය සියලුම දේවල් වලට සහභාගී වෙනවා. ඉතින් අපි ගෙදර තියෙනවා නම් වෙල තියෙනවා. ඊට පස්සේ අපේ ගමේ පල්ලියේ තියෙන බුර්ලපිටිය දේවස්ථානේ. ඉතින් ඔකට යද්දී නිර්මල මාර්ගයේ නිකායේ පියතුමල්ලා තමයි ඒක මේ අපේ පල්ලියේ බාහිර වෙයිටි ඒ කාලේ. පස්සේ දැන් වෙනස් වුණාට. ඉතින් ඒගොල්ලන්ගේ බොහොම මේ කිට්ටු ආభాෂය මට තිබුණා. මුලින්ම කොස්තා කියලා පියතුමෙක් හිටියා. බොහොම ස්කෝලර් කෙනෙක්, බොහොම විද්වතෙක්. ඉතින් එතුමා තමයි මට ඉංග්‍රීසි සිංහල මට ඇත්තටම තාත්තා සිංහල හොඳට මේ ප්‍රගුණ කරපු කෙනෙක්. ගෙදර සාහිත්‍ය පොත් ගොඩක් තිබුණා. මට සිංහල සම්භවය හොඳටම හම්බුන නිසා සංස්කෘත පස්සේම සංස්කෘත සහ පාලි ඉගෙන ගන්නවා පිරිවෙනින් මහාචාර්ය ඉන්දුරාගාරේ දමරතන කියලා හමුදුරු කෙනෙක්ගෙන්. මම හිතන තාමත් මම සමහර දේවල් වලට සහභාගී වෙනවා. ඉතින් සිංහල සහ ඉංග්‍රීසි කොස්තා කියන අපේ පියතුමා ආభాෂයෙන් හොඳට හදාරනවා. උන්වහන්සේගේ ඔබ්සර්වර් පත්‍රය ඔක්කොම කියවලා ඉතින් ඒක මම අපිට මොකද සිංහල සම්භාවයක් තිබ්බ ගෙදර අපි සිංහලෙන් අපි වැඩ කරන්නේ. ඉතින් ඉංග්‍රීසි සිංහල හොඳට කතා බහ කරලා නිර්මල මාර්ගයේ පියතුමල්ලාගේ කොස්තා පියතුමා ඊට පස්සේ ෆාදර් එමාඩ් දල්පදාදු උන්වහන්සේ මට හම්බ වෙනවා. ඉතින් උන්වහන්සේත් එක්කත් යම්කිසි වැඩ කොටසක් කරනවා. ඊට පස්සේ ෆාදර් ලාල් පුෂ්පදේව කියලා එයා අපේ කනිෂ්ඨ මේ සම්සේවක පියතුමා විදිහට ආපු කාලේ අඳුර ගන්නවා YCS ඒ වගේ සරණ කටයුතු කරද්දී ඉතින් ඒ පියතුමල්ලා හරහා ලේඛන කලාවට රුකුලක් ලැබෙනවා. මොකද ඒගොල්ලෝ ලියන්න කියද්දි මම දෙසරයක් හිතන්නේ ඒගොල්ලෝ ලිව්වා. තව සුද්ධපෝලේ කන්‍යාරාමේ පැවිදි සහෝදරියෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලත් එක්ක එකතු වෙලත් ඒගොල්ලෝ කොහෙටද ලියන්නේ කියන්නේ මම ලියලා දෙනවා. ඉතින් ඥානාර්ථයට හරි ප්‍රදීපයට හරි මොන හරි සංගරාවකට හරි සමහර සිස්ටර්ස්ලා අපේ අම්මගේ නෑදෑ කෙනෙකුත් ඉන්නවා. අපේ අම්මගේ අක්කයත් පැවිදි සොහිරියක්. එයා හලාවත පදවියේ. මේ හලාවත පදවියත් මොකක් හරි තියෙනවා නම් සත්මග වගේ ඉස්සෙල්ලාම පටන් ගන්නෙ ඉස්කෝලේ යන කාලේ සත්මගට ලියලා තමයි පටන් ගන්නෙ. ඉතින් ඊට පස්සේ ඥානාර්ථේ ඊට පස්සේ ළමා සංගරා එතකොට ළමා පිටු වලට ජාතික පුවත්පත්වල ඒ වගේ ලියලා හිමීට පටන් ගන්න. මුලින් ඉතින් ලියන දේවල් පළ වෙන්නේ නැහැ. ඉතින් වේදනාවක් දැනෙනවා. ඔව්. ඉතින් මේ නමුත් මම ඒත් කල්පනා කරනවා නෑ අපි ලියන්නම් කියලා. ඉතින් දිගට ලියලා ගොඩක් වෙලාවට අවුරුදු දෙකකට පස්සේ ඉතින් කීපයක් හැමතිස්සෙම පළ වෙනවා. දැනොත් ඉංග්‍රීසි පත්‍ර වලටත් විවාදාත්මක සම්බන්ධ මාතෘකාත් කතෝලික ප්‍රකාශන වලට මගේ දායකත්වය මම ලබා දෙනවා. ඒක මේ ඒ කියන්නේ විවිධ මාතෘකා යටතේ ලියනවා. විශේෂයෙන් මගේ ඇත්තරම මගේ ඉතා ආස පැති තියෙනවා. ආස පැති අපි හිතමුකෝ සභා ඉතිහාසය. සභා ඉතිහාසය. ඒක ඒ සඳහා බොහොම මනාපයක් මගේ හිතේ තියෙනවා. මම පොත් කියවලා යම් කිසි දැනුමක් උකහා ගත්තා නම් මම ලිපියකට දාන්න බලනවා. ඒ වගේම පවතින තාත්වික ඒ කියන්නේ පවතින මොකක් හරි ප්‍රශ්නයක් දැනට තියෙන උද්ගත වෙලා තියෙන එකත් එක්ක අපි ඒක සම්බන්ධ කරගන්න බලලා ඒ වගේ යම් කිසි දැනුමකුත් යම් කිසි ඓතිහාසික තොරතුරුකුත් යම් කිසි ආගමික ප්‍රබෝධනයකුත් යම් කිසි ආධ්‍යාත්මික ફોකස් එකක් ඒ ආධ්‍යාත්මික නැඹුරුවක් අපිට ලබා දෙන විදිහට අර දැන් අපි දැන් වෛද්‍ය විද්‍යාලෙත් ගියාට පස්සේ තවදුරටත් ඒ ලිපි මම හිතමට තේරෙනවා යම් කිසි තැනකට එන්න ඇති කියලා. මානසික වෛද්‍ය විද්‍යාවත් එක්ක. එහෙමයි. ලිවීමේ කටයුතු. ඔව්. ඉතින් නිතරම මට පේන්නේ අම්මයි තාත්තයි ඕගොල්ලොත් එක්ක ඉතාම සමීපව බැඳිලා ඉඳලා තියෙනවා. ඔව්. හෙද රාජකා හෙදියක් හැටියට කරන රාජකාරිය හරි කාර්යබහුලයිනේ. නේ? ඔව්. හරිම. එතකොට තාත්තා ගුරුවරයෙක් හැටියට ඒකත් හරි වගකීමක් සහිත. නමුත් මේ අතරේ කොහොම හරි
දරුවෝ දෙන්නව නිසි විදියට මෙහෙවනවනේ. ඔව්. මොකද මහත්තයත් උදේ ඉඳලා ගියොත් ඉස්කෝලේ එන්නේ රෑ වෙලා. ඒ අතරට මේගොල්ලන් ස්පෝර්ට්ස් කරලා තමයි ටියුෂන් පන්ති වලට වැඩි ගියේ නෑ. අර මේ මාත් හොස්පිටල් එකේ ඉන්නේ එතන මීගම ඉස්පිරිතාලේ වැඩ කරන හින්දා මේ දෙන්න ගොඩක් වෙලාවට ඉස්කෝලේ අවසන් වෙලත් ක්‍රීඩා කටයුතු වල තමයි යෙදෙන්නේ. ඊට පස්සේ රැට ඇවිල්ලා තමයි මේගොල්ලෝ හෝම්වර්ක් කරන්නේ. මමත් ඩියුටි ඕෆ් වෙලා ඇවිල්ලා සමහර වෙලාවට මේ ඉතින් කෑ ගහ කරනවා. ඉතින් මේ ඒ කියන්නේ ශිෂ්‍යෙක් හැටියට ඒ කාලේ තරුණයෙක් හැටියට ඒ කාලවලදී ඔබ බොහෝ කියන්නේ ප්‍රයෝජනවත් දේවල් තමයි කරලා තියෙන්නේ. කාලය හරි ලස්සනට මෙහෙවා ගනිමින්. මම හැමතිස්සෙම හිතුවේ හැම අවුරුද්දක්ම අපත යන්න දෙන්න බෑ කියලා. ඒ කියන්නේ මේ හැම මෙඩල් එකකදම තියෙනවා හැම අවුරුද්දකම ප්‍රතිඵලයක් තියෙනවා. මම ඒක හැමතිස්සෙම විශ්වාස කරා. හැම අවුරුද්දකක්ම ජාතික පාසල් තියෙනවා සාමාන්‍යයෙන්. අපේ ජාතික පාසල් තරඟවල තියෙනවා සමස්ත ලංකා තරඟවල තියෙන ක්‍රීඩාව පැත්තේ. ඊට පස්සේ සාහිත්‍ය තරඟ තියෙනවා ඉස්කෝලේ. එතකොට විවාද තරඟ මම බොහොම ආසා තරඟෙන් තමයි විවාද කටයුතු වලට සහභාගී වෙන්නේ. මම අපේ ඉස්කෝලේ විවාද කණ්ඩායමේ නායකයා විදිහට වැඩ කරා. ඉතින් ඉස්කෝලේ පොඩි කාලේ ඉඳන් රතුකුරුස සමාජයේ නායකයා විදිහට වැඩ කරා. විද්‍යා සංගමෙත් එතනත් මට ඇත්තටම දයනාංශේ ගොඩක් දුර දුන්නා. එතනත් මම නායකයා සභාපති විදිහට වැඩ කරා. ඉතින් මේ අර එනේරික ගතිගුණ වලට මම බොහොම ඇලුම් කරලා ඒවා එකතු කරගන්න උත්සාහ කරා. ඉතින් ඒ වගේම අම්මා කියන්නේ අර ලස්සන පිහිටීම මාරිස්ලා විද්‍යාලයේ තාත්තා ගුරුවරයෙක්. හින්දා ඉතින් එතනින් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගියත් අල්ලපුවත්තට යන මොකද අල්ලපුවත්තේ රජේ රෝහල. ඉතින් ඉස්සර තාප්ප තිබුණේ නැහැ නේ. ඉන්ජෙක්ෂන් කට්ටක් පෙන්නුවොත් පොඩි කාලේ මම දුවන්නේ ඉස්කෝලේට. ඉතින් හරි ලස්සන ඉස්සර තාප්ප නැහැ. ඉස්සර මම රොඩි මහත්තයා මතක ඇති මේ ලස්සන මැයි ගස් එහෙම තිබ්බා. ලස්සන ප්‍රදේශයක් ඒ කාලේ. ඉතින් බොහොම ලස්සනට හොමාරුණා. මොකද අම්මා තාත්තා හරි හැමතිස්සෙම හිතුවා අපි ගැන. ඉතින් මේ ඔය අපේ මාමා තිලක් ඉතින් මේ අපි මීගමුවේ ළඟ නතර වෙලා හිටියා අවුරුදු 6ක් විතර. ඉතින් චුටි බජික කටුවක් තිබුණේ. ඉතින් ඒ කැලි හැලෙනවා. සද්දෙන් කොල්ලෝ අඳුර ගන්නවා අහවලා එන්නේ කියලා. ඉතින් ඕක පැදකට ඉස්කෝලේ ගිහිල්ලා ක්‍රීඩාත් කරලා අපේ ආච්චිම මතක් කරන්න හොඳ නැහැ. රුපියල් 3ට පාන් ගන්න කාලෙත් මම පාන් ගෙඩියක් උදේ අරන් ඇවිල්ලා ඒ ආච්චිම තමයි පාන් හදලා දෙන්නේ. අපි අම්මගේ අම්මා දරුවෝ 11 දෙනෙක්ගේ මාතාව. මම හිතන්නේ මුණුබුරු මිනිබිරියන් 60කට වඩා. ඉතින් මාවත් එයා පෞද්ගලිකව බැලුවා. ඒ කියන්නේ අම්මගේ පවුලේ සහෝදර සහෝදරයෝ 11යි. 11යි. ඒ 11 දෙනාට ඊළඟ පරම්පරාව එකතු වුණා. එතන 60 ගානයි. ඒ 60 ගානට තව අපටත් ළමයි ඉන්නවා. සමහර අයට ඊළඟ පරම්පරාවලත් ගිහිල්ලා. ඒක හරිය. දැන් වයස 100 ඉක්මවල අදටත් උයා පියාගෙන කනවා. කවුද? අපේ අච්චිම තාම ජීවත් වෙනවා. 100ක් වෙනවා දැන් දෙසැම්බර් 20ට. තාම ඥානාර්ථය කියවනවා. ඒ කාලේ භක්ති ප්‍රබෝධනයත් අච්චම ගෙදර තියෙනවා. අපි එයා බලනවා. එයා ලොකුවට එහෙම කියන්නේ නැහැ. ඉගෙන ගන්න ඉස්කෝලේ යන්න ආර එහෙම කියලා. දැන් අර පොත යට තියෙන එක උඩින් තියලා යනවා. ඉතින් අපි බලනවානේ. බලන එක්කෙනා බලනවා. හරි හරි. ඒ කියන්නේ අපි සතු වගකීම යුතුකම අපෙන් ඉටු වෙන්නත් ඕන නේද? මේ ඒතකොට ඔය දැන් ඕගොල්ලෝ මේ ශිෂ්‍යයෝ හැටියට ඉගෙන ගන්න කාලේ තාක්ෂණය මේ තරම්ම ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. ඇත්තටම නැහැ. ඉතින් අපි පල්ලියත් එක්ක බොහොම ළඟයි. ඥානකාන්තිද, මංගල්‍යද, තරුණ සමිතිද, එතකොට තෝරන්ද ඔය ඕන දෙයකට අපි සම්බන්ධ වෙනවා. මොකද ඉස්කෝලේ යනවා, ක්‍රීඩා කරනවා. ඊටු වෙලාව නිකන් ඒ වෙලාවෙත් මොකක් හරි වැඩක් කරනවා. මේ අපේ අම්මා වෙලාව තිබ්බේ ඕ ලෙවල් නිකන් 6න් පස්සේ ආවොත් ගෙදරින් එළියේ. ඒ කියන්නේ එළියෙම තමයි. ඊට පස්සේ ඒ ලෙවල් නිකන් 8 විතර වුණා. ඒක 8න් පස්සේ ආවොත් එළියේ තමයි. එළිය කියන්නේ එළිය. ආයේ දොර අරින්නේ නැහැ. විශ්වවිද්‍යාලේ නිකන් රෑ 10. 10න් පස්සේ ආවොත් නැවත එළියේ තමයි. ඒ වගේ නීති ක්‍රියාවම වෙනස් කරනවා. එයා අනිත් එක තමයි අපිට දෙන්න ඕනේ බජට් එකක්. අපේ රටේ වගේ නෙමෙයි. බජට් එකක් දෙන්න ඕනේ මාසෙට කලින් සපත්තු කැඩිලා පොත් ඉවරයි. ඒක හරි අමුතු අමුතු ආදරණීය පාලනයක්. ඒක මේ පාලනයක් වුණාට ආදරණීය පාලනයක්. හැබැයි ඒ නිශ්චිතකම, ඒ නිවැරදිකම යම් කිසි ඉලක්කයකට යෑම පිළිවෙල ඔක්කොම ඉගෙන ගත්තා නේ. ඔව්. මව් තුලින්. අම්මයි තාත්තයි දෙන්නම තුලින්. ඉතින් ඒ ගැන සතුටුයි. ඒතර ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ කොහෙද? මම ඇතුළත් වෙන්නේ රාගම වෛද්‍ය විද්‍යාලයට මේ කැලණි විශ්වවිද්‍යාලයට. ඔව් කැලණි විශ්වවිද්‍යාලයට. වෛද්‍ය උපාධිය ලබා ගන්නවා. වෛද්‍ය උපාධිය ලබා ගන්නවා. ඊට පස්සේ ඇත්තටම මේ මගේ මව්තුමියගේ බොහොම මනාපේ වෛද්‍යවරයෙක් වෙන්න මම අම්මට එදාසල කිව්වා මම ගණිතඥයෙක් වෙන්න බොහොම මනාපයි කියලා. ඉතින් අම්මා බොහොම කැමති වෛද්‍යවරයෙක්. ඒකනේ මම හිතන්නේ මම එක වසරේ ඉඳන් යන්නේ අම්මා ගාවටනේ 12ට පන්ති ඉවරලා.
කන්නේ ඔය ස්පිරිතාලෙන් තමයි කෑම කන්නේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්ජෙක්ෂන් එක දැක්කම ඉස්කෝලේට යනවා. වේවල දැක්කම ස්පිරිතාලෙම ඉන්න අය අඳුරනවා මුළු ස්පිරිතාලෙම අඳුරනවා. එක්ස්පීරියන්ස් තියෙනවා මම වෛද්‍යවරයෙක් විදිහට පටන් ගත්ත වෙලේ ඉඳන් මේ එක වසරේ ඉඳන් එක්ස්පීරියන්ස් තියෙනවා. මොකද මම අර ලොකු මහත්තයා ඇවිල්ලා බලලා ගියාට පස්සේ මමත් පොඩ් රවුන්ඩ් එකක් යනවා. ලෙඩුණු බක්කේ වෙලා තියෙනවා. දැන් වගේ දියුණු නැහැ. මෙහෙන් කැඩිච්ච ලෙඩුන්ට මට මතකයි අදට මේ බටේ දාලා බේසමට දාන්නේ. දැන් මේවා දියුණුයි. ඔව්. ඉතින් මම ඕගොල්ලෝ ගිහලා පොඩ්ඩක් අර දන නවල ඉඳගෙන බලන්න මොකක්ද මුට වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට MBBS උපාධියෙන් පස්සේ ඊට පස්සේ මේ මම ආසා කරා ගණිත සම්බන්ධව. ඉතින් ගණිතය කරන්න සහ සංඛ්‍යාන විෂය කරන්න. ඉතින් කාගෙත් විරෝධතා සහ ගල්මුල් මැද්දේ මේ පේරාදෙනියට යනවා. ඉතින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එහෙම කරන්න පුළුවන්. ඒතකොට අරක ඉවරයිනේ. ඉතින් මම ඔක්කොම අතහැරලා යනවා පේරාදෙනි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. 2009 ඔක්කොම ඉවර වුණා. 2009 කසාදත් බැන්දා. ඊට පස්සේ 2009 ජනවාරි මම අර අවුරුද්ද ප්‍රතිපත්ති තිබ්බා. ඉතින් ඒක හැමෝම විහිළුත් කරනවා. පෙබරවාරි මාසේ සම්බන්ධ වුණා පේරාදෙනි විශ්වවිද්‍යාලයට. මේ ඉතින් ගිහලා ඉතින් එතන ඇත්තටම ක්‍රෙඩිට්ස් 30යි කරන්න තිබ්බේ. එනට මම අම්මා දන්න බොහොම පොඩි කාලේ ඉඳන් වගාවට කැමති. වෙලාවක් තිබ්බොත් මොනාරි හිටවලා ගන්න කැමති බෝල් පැලයක්. හරි ඕන දෙයක් හිටවනවා. crop and animal science මම එක්ස්ට්‍රා කරා. ඊට අමතරව mathematics department එකට ගිහිල්ලා එතන තියෙන PO maths applied සහ advanced calculus ඒ වගේ subjects එකත් එකතු වෙලා එතන බොහොම හොඳට ඒක ඉගෙන ගත්තා. ඉතින් මම දැන් හරි තේරුම් ගත්තා මේ ලෝක සංවිධානයේ වගේ තැනකට ගිහිල්ලා යෙහෙන් වැජපෙන්න කල්පනා කරා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතින් බොහොම ඉතින් අදහස් තියාගෙන මොකද ඒ ඇඩ්වයිස් තමයි මේ අපේ මේ රිසර්ච් එකේ හැම මේ මගේ ඇඩ්වයිසර් හිටියේ. ඉතින් සයටත් කතා කරලා ඉතින් මගේ තාත්තත් බොහොම පෞද්ගලිකව අඳුන විශ්වවිද්‍යාලයේ මහත්තයා හින්දා මේ ඉතින් මම කතා කරලා ලෑස්තිලා හිටියා. ඉතින් ඉන්ටර්න්ෂිප් එක ඊට පස්සේ අපි අවුරුද්දක් ඔය තියෙන වෙලාවට ඔක ඉගෙන ගත්තේ. අවුරුදු 1.5කට පස්සේ ලංකාවේ සාමාන්‍යයෙන් උපාධි ඉවරලා ටික කාලයක් අර උපාධිධාරී සංගමයේ වගේ ඉන්නවනේ. ඒ වගේ ඉඳලා ඊට පස්සේ අපිට හම්බුණා සීමාවාසික පුහුණුව. සීමාවාසික පුහුණුවට අපි ගියාම මේ ඉතින් වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරා. පශ්චාත් සීමාවාසික පුහුණුව වැඩ කරා ඒත් මීගමුවේම. කොහොමද දන්න මීගමුවනේ? පොඩි කාලේ ඉඳන් හිටපු මීගමුවේම වැඩ කරා. ඊට පස්සේ ඔන්න දැන් වැඩ ඉවරයි. අම්මටත් මම කිව්වා දැන් මගේ වැඩ ඉවරයි. දැන් දොස්තර කෙනෙක් වගේ ආසාව අපි ඉෂ්ට සිද්ධ කරා. දැන් පශ්චාත් උපාධියත් හරි. මේ රටින් යන්න. එළියට ගිහිල්ලා ඉතින් සන්තෝෂෙන් ජීවත් වෙන්න නේ. මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා අපේ තරුණ සිත්වල තිබුණා. ඒකේ ප්‍රශ්නේ උනේ ඊට පස්සේ මම මේ යනවා උඩප්පෝ කියලා පොඩි ස්පිරිතාලයකට. ඔන්න උතන තමයි මම හිතා රොඩි මහත්තයාත් දන්නවා ඇති මේ සම්පූර්ණ සිංහල නෙමෙයි කතා කරන්නේ සම්පූර්ණ දෙමළ පරිසරයක් තිබුණේ. ඉතින් දෙමළෙන් තමයි සියලුම විස්තර සිද්ධ වෙන්නේ. ඉතින් මාස 3ක් විතර ඇති මට දෙමළත් හොඳට පුළුවන් වුණා. මේ කතා කරන්න විතරක් නෙමෙයි ඒගොල්ලත් එක්ක ඕපදූපත් කතා කරන්න. ඉතින් ඊට පස්සේ ටික දවසක් යද්දි ඒ තත්ත්වය තේරුම් ගත්තාම අපේ රටේ අන්න එතන මේ අර ඉස්සලා පුරුද්දට ලිපි ලියන පුරුද්දට විභාග සමත් වෙන එතකොට පුරුද්දකට දක්ෂතා අතරට ගිය මට පොඩි වෙනසක් වුණා. මම මේ ලෝකේ එතනින් එළියට යන්න ඕනේ නැහැ. මගේ මිෂන් එක තියෙන්නේ ඒ කියන්නේ වොකේෂන් එක. අපි කියලා වොකේෂන් කිව්වොත් නැවැරදි ඒක ඉංග්‍රීසි වචනේ. අර පියතුමෙක් වගේ තෝරා ගන්නවා වගේ මේ මෙතන මගේ තෝරා ගැනීමක් තියෙනවා කියලා මං හිතුවා මේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව කරලා ඉතින් මිනිස්සුන්ට මොකක් හරි සොයක් දෙන්න ඕනේ කියලා. ඉතින් එතනින් තමයි අතර වෙනස් වෙලා මේ අද වෙනකන් මගේ වෘත්තීය ගමන ඉන්නේ. ඒත් එක්කම මේව නතර කරලා නැහැ මගේ ලිවීමේ කටයුතු. මොකද අර පියතුමන්ලත් එක්ක තිබ්බ සම්බන්ධය මම අතහැරියේ නැහැ. භක්ති ප්‍රබෝධනයට වේවා, ඥානාර්ථයට වේවා, සාමාන්‍ය පත්තරවලට ලියන එක ඒක නමුත් මගේ හදවතින් දෙන සම්බන්ධයට අමතරව ආධ්‍යාත්මික පෙරලියක් උඩප්පුවේ මට සිද්ධ වුණා. මිනිස්සු කෙරෙහි එතකොට මම වෙනස්ම ආරකට එදා ඉඳන් ලියන්න ගත්තා කියලා මං හිතුවා. දැන් සචිත ඔය අද ඔබ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට ප්‍රධාන වෘත්තියේ යෙදিলা ඉන්නේ? එහෙමයි. ඔව්. ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට. ඊට අමතරව තවත් ඉගෙන ගන්නවනේ. ඔව් ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට ඉගෙන ගන්නවා. ඊට අමතරව මේ මං හිතුවා මේ ලෝකේ අර දෘෂ්ටිවල ප්‍රශ්න එහෙම නැත්තම් දැන් විශ්වවිද්‍යාලයේ සමයේ වුණත් මට තේරුණා මේ දෘෂ්ටිවල මිනිසුන්ගේ අදහන දෘෂ්ටිය මත දෘෂ්ටිය ගොඩක් වෙලාවට ආගමක් නිර්මාණය වෙන්නේ මිනිසුන්ගේ ශිෂ්ට සම්පන්න කරන. දැන් අපි කතෝලිකයෝ විදිහට දැන් යුරෝපයේ ඇත්තටම ශිෂ්ට සම්පන්නයි. ගොඩක් වෙලාවට මම ඔක්කොම කියනෝ නෙමෙයි.
දැන් ක්‍රිස්තුස් වහන්සේ එතකොට අපේ අනිත් ශාස්ත්‍රඥ වහන්සේලා ඉපදෙන්නේ ආසියාවේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම උපදින්නේ යුරෝපේ. යුරෝපයේ සම්පූර්ණ සමාජය ඉහළ තත්ත්වයකට ගෙනියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආభాෂය තුළ. ඉතින් ඒක මම පොඩ්ඩක් කල්පනා කරලා නමුත් අපට ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද අපේ රටක් විදිහට. ඉතින් මගේ දායකත්වය මං හිතුවා අනාගතේ මොන හරි විදිහකට දෙන්න අවශ්‍යයි කියලා. මගේ පෞද්ගලික ඉවරයි වැඩ ටික. ඉතින් මං සන්තෝ අම්මත් එක්කත් මං කතා කරනවා. ඉතින් මං පටන් ගත්තා වෙනම අංශ කිහිපයක් ඉගෙන ගන්න. ඉතින් ඒකෙන් විවිධ උපාධි මං ඉවර කරා. ඉතින් ඒතකොට ඔබ සතු විවිධ අංශ මොනවද? අපි මම ඊට පස්සේ ඒ ආකාරයෙන් කල්පනා කළා මීට අවුරුදු 7කට විතර කලින් පටන් ගත්තා. විශේෂ අධ්‍යාපනවේදී පශ්චාත් උපාධියක්. ඒක විද්‍යාපති උපාධියක් පටන් ගත්තා. ඒක මම ඉවර කරා. ඊට පස්සේ මම හිතුවා ව්‍යාපාර කළමනාකරණ සම්බන්ධ යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ කියලා. MBA කියලා දිනවා චීචෙස්ටර් කියලා යුනිවර්සිටි එක ඉවර කරා. ඊට පස්සේ තව විශේෂ මම විවාද කණ්ඩායමේ බොහොම ඊට පස්සේ මම කවදාකවත් විවාද කණ්ඩායමේ පරාද වෙලා නැහැ. ඒක මම හිතන දේනාන්සේලා අදටත් මම ස්තුතිවන්ත වෙනවා. හැම විවාදතරම ජාතික මට්ටමටම ගිහිල්ලා. ඉතින් මේ මම කල්පනා කරා මේ නීතිය මම හැදෑරුවොත් හොඳයි කියලා. ඉතින් මම මුලින්ම මානව හිමිකම් සම්බන්ධව මාස්ටර්ස් ඉන් ලෝ කියන එක බර්මින්ගම් විශ්වවිද්‍යාලයේ මේ ළඟදී තමයි ඉවර කරේ. ඉවර කරා දැන් මේ වෙනකොට දැන් කොරෝනා හින්දා මට ඒක වාසි වුණා, ලේසි වුණා. නීති ශිෂ්‍යයෙක් විදිහට මගේ නීති උපාධිය ඉවර කරමින් පවතින්නේ මම දන්නේ නැහැ. දෙයන් පිටින් බය පාස් වුණොත් ඒක ඉවර වෙනවා. හැබැයි වයස දැන් ටිකක් වැඩිනේ 40යි. නමුත් එහෙම බලපුවාම සජිත දැන් අවුරුදු 20ක වගේ කාල පරාසයකදී ඔබ බොහෝ දේවල් කරලා තියෙනවා. නේ? බොහෝ දේවල් කරලා තියෙනවා. සමහරවිට හිතා ගන්න බැරි දේවල් ඔය දැන් කීපු දේවල් ඇස්සේ තියෙනවා. ඒතකොට මේ අවුරුදු 20ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි ලොකු කාලයක්. නමුත් ඔබ කරපු දේවල් එක බලපුවම ඒ කාලේ ඇති වුණාද කියලා හිතෙනවා. මේ කොහොමද මේ කාලය කළමනාකරණය කරගත්තේ? රැකියාව, ඉගෙන ගැනීම, තව තව දේවල් ලියන කටයුතු. දැන් මම හිතන්නේ පොඩ්ඩක් දැන් ක්‍රීඩා කටයුතු වලින් ඒවා මේ ප්‍රායෝගිකව ඇත්තලා මේ අර නිකන් දැන් බතල ගෙඩික ස්වරූපයට අපි එන්නේ ඒක නිසා ජිම්නාස්ටික් කරපු දේහ ලක්ෂණ ඉස්සර තියෙන්නේ නැති එහෙම. මේ ඉතින් ඒක ඇත්තටම ඒකේ ප්‍රධානම අයිතිකාරය ඇති මගේ මව්තුමිය තමයි. අපේ අම්මගේ එදා ඉඳන්ම උදාහරණය සහ එයාගේ කැමැත්ත තමයි මේ උදේ 10 විතර වෙද්දි පළවෙනි දවසේ වැඩ කටයුතු ඉවර කර ගන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ. කුඩා ළමයිටත් ඒක හොඳ දෙයක්. උදේ 10 වෙනකොට වැඩේ දවසේ වැඩ ඉවරයි. ඒක මේ අපුළු අමුතු තියරි එකක් න්‍යායක්. ඉතින් උදේ 3:00 4ට නැගිට්ටාම අම්මා මම උදේ පාන්දර නැගිටිනවා. මොකද උදේ අපි බත් කනවා. මහ උදේ බත් කනවා. බත් කාලා තමයි ඉස්කෝලේ යන්නේ. මොකද ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි සම්බෝලයි බතුයි. ඔය ප්‍රෝටීන් මොන හරි තියෙන එකකුයි. ඉතින් අම්මා බොහොම මේ පෝෂණ විද්‍යාවක් දන්නවනේ. ඒ හරියයි ඉතින් දැල්තරේ හොඳට කියන්න පියන්න. දැන් මල්ලිත් එහෙම ඉන්න වෙලාවකට මේ මල්ලිට වෙලාව නිදා වැටෙනවා. ඉතින් අම්මා ඒතොර අපේ ගෙදර ඉතින් බොහොම පොසත් පවුල් වල නෙමෙයි අපි පැමිණියේ. සිවිලි මල් නැහැනේ. අම්මා හිටියේ යහපැති කුස්සියේ. ලුණු ගෙඩියක් දානවා. ඒතොර ඔක වැටිච්චාම හැරෙනවනේ. අමුතු දේවල් නේද? ඔව් ඉතින් උදේ 6 විතර වෙද්දි වැඩ ටික ඉවරයි. බස් එකේ අපි යන්නේ. ඉතින් බස් එකට අපේ ගෙදර ඉඳන් යනවා නම් බයිසිකල් එක තව කිලෝමීටර් 1කමාරක් විතර යන්න ඕනේ. ඉතින් වෙලෙන් පැනලා යන්න පුළුවන්. නමුත් බයිසිකලේ ගිහිල්ලා ටවුන් එකේ මහ ගෙදරින් අපි බයිසිකලේ දාලා ඊට පස්සේ මිනවංගල ඉඳන් බස් එකේ යන්න ඕනේ මාර්ස්ලා විද්‍යාලයට. ඒතකොට එතන පැයක් කමාරක් යනවා. ඉතින් 7යි කාලට දෙයියන්ගේ පිටින් ඉස්කෝලේට සපත් වෙලා වැඩ ඉවර කරගන්නවා. ඉතින් උදේ වරුව තමයි වටින්නේ. සහ බස් එකේ යන වෙලාවේ සමහරවල් විහිළුත් කරනවා. ඒ විනාඩි 40 45ත් මම පොත බලාගෙන යනවා. ඒක ලේසි වැඩි. ඒ කාලේ එහෙම තමයි මේ ප්‍රයෝජනෙට ගන්න. ඊට පස්සේ හවස් ජාමේදී ඉතින් ඔය කියන විදිහට නිදාගෙන නැහැනේ. අනේ නෑ. ඒ බස් වල බස් එකේ සීට් එකක් හම්බුනේ නැත්නම් දෙයියන්ගේ පිටින් නේද? කාගේ හරි ඇඟකට හේතුලා පුරුදු මේගොල්ලෝ. හැබැයි ඒගොල්ලෝගේ ගොඩක් බැනුම් ගන්නවා හේතුව දැන් කවකොටු පෙට්ටිය දවස් කීපයක් තියෙනවා. ඊට පස්සේ පෙට්ටිය මොකක් හරි හේතුවකින් නැති වුණොත් කවකොටු ටික දාන්නේ අනිත් පැත්තෙන්. ඉතින් ඇඟට හේතු වුණොත් ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. රාත්‍රී කාලෙත් ඉතින් මේ ඒ පාඩමනේ නේ. ඔව් රාත්‍රී කාලේ කියන්නේ අතරම එළිය වැටෙන කලින් ගෙදරින් එළියට යනවා පොඩි කාලේ අපේ නෑදෑ විහිළු කරනවා. ඇඳිරි වැටෙනකොට වවුලක් වගේ ඇඳිරි වැටෙද්දි. ඉතින් එහෙම නිසා ඒ පුරුද්ද හින්දා අදටත් මේ ඔබට කාලය හොඳට
ප්‍රයෝජනෙට කල්පනාකරණය කරගන්න පුළුවන් නේද? ඒකට කිසි ගැටලුවක් නැහැ. මේ අනිත් එක මේ මිනිස්සු මට විහිළුත් කරනවා ඉතින් අපිට අම්මටත් විහිළු කරනවා ඉතින් අපිට මේ අපි ගොඩක් ලොකු මේ ට්‍රිප්ස් කියලා හිතුවේ නැහැ. ලොකු ට්‍රිප් එක තමයි මේ ට්‍රිප්ස් ගොඩක් තිබුණා. කියන්නේ ඒවා ට්‍රිප්ස් උනේ දැන් ජාතික පාසල් උත්සව මේ ක්‍රීඩා මාලාවක් තියෙන ලංකාව වටේ තියෙනවා. ඔව්. බදුල්ලේ තියෙනවා, පොළොන්නරුවේ තියෙනවා, අනුරාධපුරේ තියෙනවා, රත්නපුරේ තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු ට්‍රිප් එකක්. ලොකු ට්‍රිප් එකක්. ඉතින් අපි ඒ ක්‍රීඩා ඉසව්ව විතරනේ. ඊට පස්සේ බොහොම සන්තෝෂෙන් ඉන්නවා. මංගල්ලේ මේ අපේ රෝගසුන්නාසේ මංගල දවසේ ඉතින් උන්වහන්සේට ඔරසන් කියන්න ඕනේ. වෙලාවට පූජාවට යන්න ඕනේ. අනිවාර්යෙන් ඔරසන් ටික ඉවර කරන්න ඕනේ. බාරය ඔප්පු කරන්න ඕනේ. අම්මත් එක්ක ඔරසන් කියන්න ඕනේ. තාත්තයි අම්මලා ඔක්කොම ඔරසන් කියන්න ඕනේ. ඊට පස්සේ වීදියද්දි යටින් යන්න එන්න ඕනේ. සුරුම යටින් යන්න ඕනේ. ඊට පස්සේ පොඩි 3න් පස්සේ වෙලාවෙන් ඔරු පදින්න මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒක බොහොම විනෝදයි. ජායලේ ඔරු පැදලා හොඳට පුරුදුයි නේ. ඔව්. ඒවත් දියගොඩ සමතන හැමදේම පුළුවන්. දැන් ලිවීමේ කටයුතු දැන් කරගෙන යනවනේ. ඔව්. දැන් ඔබ මේ ලිවීම තුලින් ගොඩක් වෙලාවට කොයි දේවල්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් ඔබට ලොකු විශාල දැනුමක් එකතු කරගෙන තියෙනවා. ප්‍රායෝගික දැනුම, ලිඛිත දැනුම, න්‍යායාත්මක දැනුම මේවත් එක්ක සචිත ඔබ ඇයි ලියන්නේ? ලියන්නේ ඇත්තටම කියනවා නම් ඒක ඇත්තට මටත් මේ මානසිකව ලොකු සහනයක් ලියද්දි. මොකද මං හිතනවා දැන් අපි හිතමුකෝ අත්දැකීම් කියන්නේ මම පිළිගන්නවා සමහරට මගේ වැරදි නැත්නම් අනිත් අයගේ වැරදි අපි සටහන් කරලා යන්න ඕනේ ලොග් බුක් එකක් වගේ. මොකද එහෙම නැත්තම් දැන් අපි හිතමුකෝ ඉතිහාසයයි ප්‍රාග්ධිතිහාසයයි වෙන් වෙන්නේ ලිඛිත කලාවත් එක්ක. ඉතින් ලේඛන කලාව කියන්නේ හරි කියන්නේ ඇත්තටම කියනවා නම් භාෂාව කියන්නේ මිනිස්සයා සොයාගත්ත ඉහළම සොයා ගැනීම අදට. ඒ අතින් සිංහල භාෂාව විශිෂ්ටයි කියලා විශ්වාස කරනවා. ඉතින් භාෂාව විශිෂ්ට නම් සාහිත්‍යය කොතරම් විශිෂ්ටද? දැන් රොඩ්ඩි මහත්තයා මම දැකලා තියෙනවානේ මේ වේදිකාවේ හාස්‍ය උපදවනවා කියන්නේ. මිනිස්සෙක්ගේ තියෙන හෝමෝන වල දුක හිතෙන හෝමෝන අයින් කරලා ඉංග්‍රීසියෙන් අපි හැපි හෝමෝන උද්දීපනය කරලා දැන් ඔය රංගපාද්දී අර මිනිස්සයාගේ හැපි හෝමෝන් එක වර්ධනය වෙනවා. රිමෝට් කන්ට්‍රෝල් එක වගේ. ඉතින් අපි ලියද්දී දැනුමකින් අදහසකින් උද්දීපනය වෙද්දී මම හිතනවා ඒක හරි විශිෂ්ටයි කියලා. ඊට අමතරව දැන් අපි දැනට තියෙන ප්‍රශ්න අපි මේ බොහොම වෙරළට ආසන්න මිනිස්සු කතෝලිකයෝ. එතකොට අපි දුමු දීවර ප්‍රශ්න මම හිතන ඉංග්‍රීසි පත්තරයක පන්දැල්ලිය අනාගතේ ඒක පළ වෙනවා 74 සහ 76 අපි අසං කරපු ගියසුන් තියෙනවා කච්චති උදූපතට. ඒක බොහොම මේ අපේ වත්ත කියලා වැටවල් ගහලා තියෙනවා. මොකද වැටවල් ගහුවේ නැති වුණාට මේවා අපේ කියලා. ඔව් අපේ කියලා. නමුත් අපේ කියලා අපි සටහන් කරේ නැත්නම් ඒ වත්තම ඇති නිතරම පිටදේශක්කාරයෝ යනවනම් ඒතර ඒ වත්ත අපට අයිති වෙන්නේ නෛතිකව. ඒතර ඒ සඳහා කවුරු හරි දිගට හඬ නගනවා. දැන් හඬ නගනවා. ඒතර මගේ දායකත්වය මම දක්වන්නේ ලේඛන කලාවෙන්. ඒක දේශපාලනික නැහැ. මගේ අයිතිවාසිකම ගැන මම රචනාවක් ලියනවා මගේ දීවරය වෙනුවෙන්. මම හිතනවා මම නිකන් මැරලා ගියොත් ඒක වැඩක් නැහැ කියලා. ඒක ඇත්තටම මේ අපරාධ කියන්න පුළුවන්. ඉතින් මම ඒ සත්‍ය වෙනුවෙන්. ඒ වගේ අපිට කතා කරන්න අමාරු දේවල් තියෙනවා. විදුලි බල උත්පාදනයේ අපි ලොකු ප්‍රශ්නයකට ඉස්සරහට මුහුණ දෙනවා. ඒතර අපි ලියන්න පුළුවන් න්‍යෂ්ටික විදුලි බලාගාර දෙකක් අපිට පිහිටව ගත්ත හැකි. දැන් ඔරොච්චු වලට අපි උද්ඝෝෂණය කරා අපේ කතෝලික සභාවත් එක්ක හලාවත පදවිය. නමුත් ධර්මේන්ද්‍රම් වල තියෙනවා න්‍යෂ්ටික විදුලි බලාගාරයක් අපිට බොහොම ළඟයි. මන්නාරම ළඟ ඉඳන් කිලෝමීටර් 50ක් 60ක්වත් නැහැ. ඒකේ කරදරයක් වුණොත් කල්පිටිය මේ ලංකාවේ භාගයක් ලොකු ප්‍රශ්නයකටපත් වෙනවා. නමුත් එතකොට අපේ මිනිස්යන්ගේ තියෙන ආකල්ප කරදරය එහා පැත්තේ තියෙන්නේ. ඒතකොට අපි නම් එහෙම නැත්නම් අපි විකල්පයක් විදියට එක්ක මන්නාරමේ අපිත් විදුලි බලාගාරයක් හදන්න ඕන. මොකද විදුලි බලයට මේ රුපියල් 25ක් විතර යන ඒකකයට. න්‍යෂ්ටික විදුලි බලාගාරයක් හදාගත්තොත් ඒකකට රුපියලක් 2ක් යන්නේ. ඉතින් ඒ වගේ අපේ මිනිස්යන්ට මොකක් හරි යහපතක් විද්‍යාවෙන් හරි තාක්ෂණයෙන් හරි කරගන්න පුළුවන්. අපේ ආගම තුලින් ඇත්තටම පන්නරේ ලබා ගත්තේ මේ කතෝලික අපේ සභාවෙන් කතෝලිකත්වයෙන් අපේ ආගම තුලින් ක්‍රිස්තුස් වහන්සේගෙන් තමයි මම ඇත්තටම උඩට ඉස්සුනේ. අපේ ඉස්කෝලේත් කතෝලික ඉස්කෝලයක්. ඔව්. ඉතින් ඒ තුල ඉතින් මට ඔය වගේ පොඩි කතා තමයි කියන්නේ. ඔබ තුල හරි අපූර්ව අදහස් තියෙනවා. දැන් ඔබ හොඳ ආගමික පසුබිමක් ඔබට තියෙනවා. ඔබ විද්‍යාවත් හොඳටම දන්නවා. හදවතේ භාෂාව සහ තාර්කික භාෂාව නේ මේ දෙකම දන්නවා. ඊළඟට අපේ මේ ලියන කියන මව් භාෂාව. මේ ඔක්කොමත් එක්ක කැටි වෙලා හරි
හොඳ දෙයක් මං හිතනවා මේ රටට දෙන්න උත්සාහ කරනවා. රටට සහ අපේ විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව සමහර වෙලාවට පොඩි තැනක් මං අවංකව කියනෝනේ විද්‍යාව ටිකක් හදාරපු කෙනෙක් විදියට ලෝකේ ගෝලාකාරයි කියලා සමහර වෙලාවට පාප වහන්සේ ගැලීලියෝ හිර කරා කියනවා. දැන් මං අහලා තියෙනවා. ඇත්තට මේක බොරුවක්. ඒක බොරුවක්. මේ ගැලීලියෝ කියන්නේ සෙමිනේරියක උගත් කෙනෙක්. එයා තමයි සෝලාර් ප්ලැනට් එක නැත්තම් අපේ ග්‍රහලෝක සිස්ටම් එක ඉස්සරහට ගෙනාවේ. ඊට අවුරුදු 100කට කලින් නික්ලස් කොපර්නිකස් ඔහු පොළොන්නරු ජාතික පූජකයෙක්. අපි ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඔහු පූජකයෙක් කියලා. කොපර්නිකස් කියන්නේ පූජකයෙක්. ඊට අවුරුදු 100කට කලින් කාඩිනල් කූසෝ ඔහු කාඩිනල්වරයෙක්. ඔහු තමයි මේ විශ්වයේ ගෝලාකාරය කියන්නේ පෘථිවිය ගෝලාකාර කියන සංකල්පය මුලින්ම ජර්මන් ජාතික කාඩිනල්වරයා කමාගෙන දැන් මේ විද්‍යාවේ බලන ආගමත් එක්ක තියෙන බද්දේ. අන්න ඒ වගේ එතකොට විද්‍යාවේ ආගම සහ බිඳවන්න උත්සාහ කරනවා අපේ සමහර අය. නමුත් ගැලීලියෝ මෙහෙම ගැලීලියෝ පූජකයෙක් කියන කතාව බොහෝ අය පූජකෙක් නෙමෙයි අතරම එයා සෙමිනේරියේ හිටියේ. එතන පොඩි ප්‍රශ්නයක් ආවා. මම අම්මට හැමතිස්සෙම වීලු කරනවා ඒ සම්බන්ධ. මොකද එයාගේ තාත්තට වුණා වෛද්‍යවරයෙක් කරන්න. ඉතින් සෙමිනේරියේ ඉන්නවට කැමති නැහැ. ඒකින් හින්දා සෙමිනේරියෙන් ගලවගෙන ගැලීලියෝව මේ වෛද්‍ය විද්‍යාලයට දානවා. තාත්තා කැමති වෛද්‍යවරයෙක් වෙන්න. එයා අර අවලම්බ බට්ටා හෙවත් අර අපේ ඔර්ලෝසුව හදන්නේ. ඔර්ලෝසුව හැදුවේ ගැලීලියෝ. මේ හදන්නේ හදවතේ උගන්වන හදවතේ ඒකෙන් තමයි ඒක හදන්නේ. හැබැයි එයා කැමති නෑ ඒක කරන්න. එයා ගණිතඥයෙක් වෙනවා. ඉතින් ගැලීලියෝගේ ජීවිත ගැලීලියෝගේ දරුවෝ දෙන්නම මේ පූජකයෝ දෙන්නේ. සිස්ටර්ස්ලා දෙන්නේ. දුවලා දෙන්නෙක් ඉන්නේ යාට. ඉතින් අපි නොදන්න කතෝලික විද්‍යාවකුත් තියෙනවා. මොකද එයාට විරුද්ධව නැගී හිටියෙත් ඉතින් කතෝලික මිනිහෙක්නේ. ඒ පැත්තෙන් කතෝලිකයි තමයි මේ විද්‍යාව දෙක තර්ක කරන්නේ. ඉතින් ඒකේ අර අපේ කතෝලිකට විරුද්ධ, ඒ කියන්නේ අපේ සෛද්ධාන්තිකව විරුද්ධ සමහරව අල්ලගෙන එක එක කතන්දර කියලා. අපි කතෝලිකයෝ විදිහට අපේ ඉතිහාසය දැනගන්න ඕනේ. අපි කතෝලිකයෝ විදිහට අපි කොතනටද යන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. අපි කතෝලිකයෝ වගේ මිනිස්සුયો. ඉතින් සමස්ත මනුෂ්‍ය මානව ප්‍රජාවට යම්කිසි සේවයක් කරන්න අපි උත්සුක වෙන්න ඕනේ කලාකරුවෙක් විදිහට විශේෂයෙන්. ඔබගේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පැත්ත ගත්තොත් දැන් ඔබ ඉතාලි සියුම් කටයුත්තක්නේ ශල්‍ය කර්මයක් කියන්නේ නේ? දැන් ඒකෙදි මේ සාමාන්‍යයෙන් මොන වගේ ශල්‍ය කටයුතුද කරන්නේ? මෙහෙමයි ඉස්පිරිතාලේ අපි වැඩ කරන අංශයට කියන්නේ ප්ලාස්ටික් and රීකන්ස්ට්‍රක්ෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ප්ලාස්ටික් සහ නැවත පිළිසැකසුම් අංශය කියලා. ගොඩක් අය කියන මේ දොස්තර මහත්තයා මේ ප්ලාස්ටික් කොහෙටද දාන්නේ කියලා. ඉතින් එතන මම කියන්නේ ප්ලාස්ටික් කියන්නේ ඇත්තටම මේ ප්ලාස්ටික් හොයාගන්න කලින් ප්ලාස්ටික් වලට සාමාන්‍යයෙන් කියන්නේ පොලිවයිනල් ක්ලෝරයිඩ් කියලා. ඊට කලින් ප්ලාස්ටික් පාවිච්චි කරේ ප්ලාස්ටික් කියන වචනේ මොඩියුල් එකක් කියන අර්ථේ. දැන් අපි හිතමුකෝ මොඩියුල් එකක් නැත්තම් එක ක්ෂේත්‍රයේ ඒ වගේ අර්ථයක් පාවිච්චි කරේ. ඔය වචන දෙකේ පැටලවිල්ලක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉතිහාසයේ සාහිත්‍යයේ මේ මතක නම් රාවණ රජුතුරු තමයි මන් දන්නේ පළවෙනි ප්ලාස්ටික් සර්ජන්. එයාගේ නංගි සුපර්ණිකාගේ කන ලක්ෂ්මන් මහත්තයා සමාවෙන්න ලක්ෂ්මන් ඒ කුමාරයා කපපු වෙලාවේ ඒක නැවත සවි කරේ රාවණා. ඉතින් අපිට මොකද ඉතිහාසයක් තියෙනවා. ඉතින් අපි කරන්නේත් ඒ වගේ වැඩක් තමයි. ඒනොට මේ රෝහලට ගොඩක් එන්නේ මේ ලස්සන කරන පැත්ත නෙමෙයි. ඒක කරන්න අපිට අයිතියක් නැහැ වැඩිපුර. මේ වැඩිපුරම එන්නේ ඉතින් අපේ ප්‍රදේශයේ ඉතින් ඇත්තරම කඩුසටන් කැපුම් කෙටුම් වලට බොහොම තියෙනවා. ඉතින් බොහොම ලස්සනට මාර්ගයේ ධාවනය කරන කණ්ඩිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ එනවා ඉස්පිරිතාලෙට සහ පිලිස්සුණු ඒකක ගොඩක් පැතිරිච්ච ඒකකයක්. ඉතින් හැමදාම මේ දරුවෝ අනතුරු කරගෙන එක එක ප්‍රශ්න ඇති කරගෙන එනවා. ඉතින් ඒ වලදී හැබැයි ප්‍රශ්නයක් මේ දැන් අද මම ශල්‍ය කර්මයක් කරෙත් මේ සතිය 3ක් විතර එන ඒ සම්බන්ධව මේ ගොඩක් තරහ ගියාම කට්ටිය අතින් ගහනවා වීදුරුවකට. ගහපුවාම ඉතින් සම්පූර්ණ අත සවුත් වෙලා යනවා. ඉතින් නැවත ඒක පිළිසකර කරන්න පැය 3ක් විතර යනවා අපිට. නමුත් පිළිසකර කරා කියලා අර තිබුණ මැවුම්කාර දෙවියන් වහන්සේ මම නොවේ. උන්වහන්සේගේ කාර්යයට අපි උරදීමක් කරන්නේ. නමුත් ඒ වගේ නැවත කාර්යයට ගන්න ටිකක් අමාරුයි. අර තිබුණ ඉතින් අපි ගන්නවා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට. නමුත් ඉතින් මේ මිනිස්යාගේ තියෙන තරහව ඒ පාලනය කිරීමේ හැකියාව හැමදාම මම ඔපරේෂන් එක ගැන වෙලාවෙම කල්පනා කරනවා මේගොල්ලන්ට කොහොමද කතා කරන්න කියලා. ගොඩක් වෙලාවට මම ඒගොල්ලොත් එක්ක කතා කරනවා.
ඉතින් ලොකු ප්‍රශ්න තියෙනවා. සමහර මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා. ඉතින් ඊටාම ලොකු කතන්දර ගොඩක් තියෙන ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට අවාසනාවන්ත ලෙස කුඩු ගහන සහ කුඩු කියන්නේ මොනවාද? මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවෝ අනිත් අය කියන්නේ තමුන්ගේ විරුද්ධ ලිංගිකයව නැත්නම් තමුන්ගේ සහකාරියව ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ ඊයේ පෙරේදාව අත් දෙකම වෙන් වෙන්නම කපලා තිබ්බ අවස්ථාවක්. ඉතින් මට හරි දුක හිතුණා. ඒ දරුවා නම මරියනේ කිව්වා අපේ ඒ ශල්‍ය ඇඳ උඩ මට හරි දුක හිතුණා. ඉතින් ඒ දරුවා කවුරුත් දන්නේ නැහැ. මේ සහකාරියවත් පෙන්වතියවත් නෙමෙයි. ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සයා අහලා මේ ළමයා කැමති නැහැ හින්දා. ඒ වගේ මහා වාසනාවන්ත සිද්ධිත් මාත් එක්ක ඇති වෙනවා. ඊයේ රොඩ්නි මහත්තයත් මම ඇමතුවා රාත්‍රියේ. එදත් අවුරුදු 19ක තරුණයෙක් නැති වුණා අවාසනාවන්ත ලෙස මේ ත්‍රිදොරෝද රත අනතුරක් හේතුවෙන්. ඔව්. ඒ වගේ බොහොම අවාසනාවන්ත සිද්ධි මම ගොඩාක් පසු කරනවා. ඉතින් මම පුළුවන් අයට මට පුළුවන් කතන්දර කියනවා. මේකෙදි මේ දැඩි දැන් චිත්තාවේග එනවනේ මනුස්ස හැටියට. දැන් ඔබ ආගමට දහමට ලැබි කෙනෙක් හැටියට මේ චිත්තාවේග එනවා මේ වගේ සිද්ධි දැක්කාම. ශල්‍ය කර්මයකදී හරි මේ සිවුම් වැඩ කරද්දී හරි මේ හික්මවීමක් අවශ්‍යයි නේද සචිත? සහ ඉවසීමක් අවශ්‍යයි නේ? පැහැදිලිවම ඒ හික්මවීම සමහර වෙලාවට දැන් ඒකේ තවත් මේ එතන මම අපේ මෑණියන් මතක් වෙනවා. අතේ ශල්‍ය කර්මයක් සම්පූර්ණයෙන් මෙතන අපි ලේ නතර කරලා කරන්නේ. ඒකවල පැය දෙකමාරක් ඇතුළත ඉවර කරන්නත් ඕනේ. ඔව් ඒකට සීමා මොකද නැත්නම් ලේ ඊට වඩා නතර කරන්න බෑ. ඒ වගේ සීමාවක් තියෙනවා. ඉතින් බොහොම සියුම් ලෙස ස්නායු සහ තන්තු ඒ අස්ථි කොටස් නැවත තිබුණු තත්ත්වයට පත් කර ගන්න ඕනේ. සමහර ලෙඩුන්ගේ මම බැලුනොත් අහලා තිනවා මේ තිබ්බ විදියට නැහැනේ කියලා. අර ඔබ කිව්වා වගේ තිබ්බ විදියට මේක මොකද ඒ කාන්තාවකට මතකයි කඩුවෙන් මෙහෙම ගහපුවාම අර කෙසෙල් පිටි කැවෙනා වගේ මේ කැපිලා යනවා. ඉතින් එතකොට හරි අමාරුයි හදන්න. ඉස්සර නම් ඒවා අයින් කරලා දැම්මා. ඉවත් කරනවා. දැන් ගොඩක් දුරට හදන්න පුළුවන්. නමුත් මේ 90ක් 95ක් ගන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ගේ හිතේ තියෙන මට්ටමටම ගන්න අමාරුයි. ඉතින් මිනිස්සු දැනගන්න ඕනේ වළක්වීම ඉතා හොඳයි කියලා. වැළැක්වීමට තියෙන දේ තමයි අපේ ඉවසීම. අපිව ඉක්මවා ගැනීම. අනිත් එක පිලිස්සීමේ අනතුරු. කුඩා ළමයෝ වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය ඒගොල්ලෝ හිමාලයාවල යනවනේ මේ කොවිඩ් සිටුේෂන් කාලේ. එතකොට ගොඩක් සතියකට 3 දෙනෙක් විතර එනවා. ඒක වතුර ඇඟේ හලාගෙන ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඕවා තමයි ඉතින් රෝගාලේ තොරතුරු. ඉතින් ඔබගේ මොනවද දැන් අනාගත බලාපොරොත්තු? මොකද ඔබ දැනුමින් හුඟක් සන්නද්ධ වෙලා ඉන්නවා. දැනුමින් වගේම හරි මානුෂීයයි. මට හිතෙනවා මේ කතා බහත් එක්ක කියන්නේ ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් යටතේ බොහොම හරි ලස්සන ක්‍රමයකට හැදිලා මේ ඉදිරි බලාපොරොත්තුවක් නේද? ඉදිරි බලාපොරොත්තු මොනවද? ඇත්තටම මේ චූටි කාලේ මම හිතපු දේවල් අර උදේ 10ට වැඩ ඉවර කරනවා වගේ මම දන්නේ මේ ගොඩක් දේවල් ඉවරයි. මේ මම හිතපු බලාපොරොත්තු අහවර කරලා. ඒ කියන්නේ ඇත්තටම ඒක පුදුම හැඟීමක්. මේ මම අම්මටත් කියලා දැන් මට අවුරුදු 40 මගේ බලාපොරොත්තු ටික මම ඉවර කරලා තියෙන්නේ අම්මේ. දැන් තියෙන්නේ මෙතනින් එහාට සමාජ බලාපොරොත්තුවක් හරි මගේ මොන හරි දෙයක් මිනිසුන්ට ඉතුරු කරලා යන්න පුළුවන් නම් අන්න ඒ බලාපොරොත්තුවක්. එතකොට පෞල් ජීවිතයේ මගේ දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දරුවෝ දෙදෙනාට දෙන්න පුළුවන් සහයෝගය බිරිඳ නීතිඥවරියක්. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් සහයෝගය. ඒතර මට දෙන්න. සභාවට දෙන්න පුළුවන් මගේ සහයෝගය ලබා දෙන්න. එතකොට වෛද්‍යවරයෙක් විදිහට පුද්ගලික සේවා මම යෙදෙන්නේ නැහැ. කට කිව්වේ? පුද්ගලික සේවා මම යෙදෙන්නේ නැහැ. ඇයි නෑ අම්මා කියන්නේ අම්මව හැමතිස්සෙම ගාවන්න හොඳ නෑ. දැන් පොඩි කාලේ මම වෛද්‍යවරයෙක් වෙන්න සිහින වැවුවා. ඔව්. එයි මම හවසට දුක් විඳින්න කියලා මම හැමතිස්සෙම කල්පනා කරන්නේ ඉතින්. මිනිස්සෙක් විදියට හවසට මට දුක් විඳොත් එතකොට අර ඒ කාලේ වගේ ඒ ඉගෙන ගන්න කාලේ වගේ දැන් මේ වෘත්තියේ ඉන්න මිත්‍රයෝ විහිළු කරන්නේ නැද්ද? ඔව් ඒගොල්ලෝ කියනවා අර පෙරසේ පිසු කියලා තමයි කියන්නේ. ඒකනේ. ඔව්. හැබැයි මෙහෙමයි පුද්ගලික සේවයට හිතන්න පුළුවන් මෙන්න මෙහෙ අවස්ථාවකදී අපි හිතමුකෝ මගේ දරුවෝ දෙදෙනාට තවදුරටත් මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් අන්න මට අන්න එතනදී මට හිතලා බලන්න පුළුවන්. මොකද අපි මිනිස්සුયો. එතකොට ඒගොල්ලෝ ගැන එතකොට යම් කිසි අවශ්‍යතාවයක් ඇති වුණා. මොකද හවසට එහෙම කරොත් මට අධ්‍යාපන කටයුතු වගේම
සභාවත් එක්ක එකතු වෙලා යම් කිසි වැඩ කීපයක් මේ දවස්වල අපි කරනවා. අන්න ඒ දවස්වල යම් කිසි පොඩි පොතක් එලි දක්වන්න හදනවා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු කරගන්න බැරුව යනවා. තාම සංගරාවලට ලිපි ලිව්වට තාම පුස්තකයක් හැටියට යමක් පුස්තකයක් හැටියට මේ පොඩි පුස්තක ළමා කාලේ හදලා තිබ්බට යම් කිසි ශාස්ත්‍රීය පුස්තකයක් තාම මම හිතනවා මම ඇත්තටම පෞද්ගලිකව හිතන දෙයක් තමයි මගේ මේරීම තාම මදි කියලා. ඒ වගේ පුස්තකයකට යන්න. ඉතින් ඒක හරි වටිනා දෙයක්. මෙච්චර දැනුමෙන් සන්නද්ධ වෙලා තාමත් එහෙම මේ දෙයක් කරන්න ඔබ මෝරලා මදි කියලා තමයි හිතෙන්නේ. ළඟදී කෙටි කතාවක් අම්මත් අහගෙන තාත්තට කියෙව්වා. තාත්තා සිංහල හොඳයි නේ. ඉතින් තාත්තා තමයි කියන්නේ මේ දැන් බොහොම ළඟයි කියලා පේන කෙටි කතාව ලියන්න ඔබ ලෑස්තියන්. පාලි දන්නවා, සංස්කෘත දන්නවා, විද්‍යාව දන්නවා, දහම දන්නවා, එතකොට ක්‍රීඩාව දන්නවා. දහම් පාසල ගුරුවරයෙක් අතර මේ කොවිඩ් කාලේ ඉඳන් අතර වෙලා තිබ්බා ඊට දවසේ. සච්චිත මල්ලි මේ කියන්නකො දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ඔබට තියෙන අත්දැකීම් මම කියන්නේ මේ දැන් අපි මිනිස්සු හැටියට දැන් සමහර පාලනයේ සෞඛ්‍ය නීති රීති ආවා, රජයේ නීති රීති ආවා, පොලිසියේ නීති රීති ආවා. ඔය ඔක්කොම තිබුණත් අපිට පළවෙනි රැල්ලට වඩා ඩෙල්ටා වෙනකොට අපි හාන්සේ නේද අපි කියන දේ ඇහුවේ නැති පිරිසක් හැටියට ලෝක ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ අත්දැකීම් වෛද්‍යවරයෙක් හැටියට නීති හදාරපු කෙනෙක් හැටියට මේ තව දේවල් හොයන කෙනෙක් හැටියට මොනවද ඔබ හිතුනේ මේ අපි ලාංකිකයෝ විදිහට මම දකින ඇත්තටම මේ ලාංකිකයෝ හරි හොඳයි. ලාංකිකයන්ගේ මම දකිනවා අපිට අපි වෙනත් රටවල් දියුණු වෙද්දී අපි දියුණු නොවෙන්නේ. ඔයගේ ප්‍රශ්න අපි හැමෝටම තියෙන ප්‍රශ්න. කොවිඩ් වල සමානයි ප්‍රශ්නයක් නෑ. පෞද්ගලිකව කොවිඩ් හින්දා මම මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් තීව්‍ර කරා. මොකද විශ්වවිද්‍යාල වලට යන්න අවශ්‍ය නෑ. ඉතින් ඒක හොඳ අවස්ථාවක් පෞද්ගලිකව මට රෝගීන් බලන වගේ මට නැත්නම් විශ්වවිද්‍යාලයකට යන්න තිබුණොත් පශ්චාත් උපාධියකට මට අමාරුයි. එතකොට මට රෝගී සත්කාර එදෙන අතර හරි මේ මොන හරි මේ දේශනයක් අහන්න පුළුවන් දෙයියගේ පිටින්. ඉතින් මේ ඒව මම හරියට ඒක මගේ පෞද්ගලිකව මට ලොකු මේ අස්වැසිල්ලක් වුණා. මම හිතනවා මේ අධ්‍යාපන ලබන ළමයිටත් ඒක හොඳයි කියලා. මොකද බාහිර වැඩ මම දන්නේ සමහර පාසල් වල ළමයි යන්නේ නමට කියලා මම විශ්වාස කරන්නේ. පන්තිනේ යන්නේ ළමයි. ඒකෝර ඒ ළමයිට ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති. ඒක පැත්තක්. කොවිඩ් එකත් එක්ක මම කියන්නේ නොදකින්න පැත්ත. යම් කිසි ළමයෙක් ගවේෂණයට පරීක්ෂණයට කැමති නම් ඒ ළමයාටත් හොඳ අවස්වැසිල්ලක්. පොඩි ප්‍රශ්න තියෙනවා මොකද අන්තර්ජාලයක හොඳ හොයාගන්න. ඒ වගේ ප්‍රශ්න. නමුත් මං හිතන්නේ මේ ඒක ලොකු අස්වැසිල්ලක් වුණා ඒ ඉගෙන ගන්න ළමයිට. ඊට අමතරව මං හිතන්නේ තවදුරටත් කියන්න කැමති කොරෝනා වසංගතයේ මට කොරෝනා හැදුණා මං හිතන්නේ හොඳටම හැදුණා. මේ මං හිතන්නේ ඩෙල්ටා වේරියන්ට් එක වෙන්න ඇති. අගෝස්තු මාසේ හැදුණා. ඉතින් මගේ පවුලේ අනිත් අයටත් හැදුණා. අපේ අම්මට තාත්තට හැදුන්නේ නැහැ. මගේ බිරිඳට, මගේ දරු දෙදෙනාට. ඒ ගෙදර ඉන්න බිරිඳගේ මාතාව පියා ඔක්කොටම හැදුණා. ඉතින් අපි ඒක වින්දා. මං හිතුවා මැරෙයි කියලා. ඉතින් අපිට කරදර වුණේ නැහැ. අම්මා වරසන් කිව්වා. අම්මා කිව්වා මටත් කරන්න දෙයක් නැහැ පුතේ එන්න විදිහක් නැහැ. මට වරසන් කියනකොට දුකයි. ඉතින් බොහොම ලස්සනට අත්දැකීම් වින්දා. අම්මා දන්නවා මට 3 සැරයක් ඩෙන්ගු හැදිලා තියෙනවා. ඉතින් 3 සැරේම හිතුවා මේ ස්පිරිතාලේ ඇඩ්මිට් වෙද්දි දැන් හරි තමයි කියලා. ඉතින් ඒ වගේ හැඟීම් තිබුණා. ලංකාව මං හිතන්නේ කොරෝනා වලින් පස්සේ මිනිස්සු වෙනදට වඩා වෙනස් විදිහකට හිතයි කියලා මං හිතනවා. ඒ සමාජ, දේශපාලන, ආර්ථික විදිහට වෙනස් විදිහකට යම් කිතනකට යයි කියලා මම විශ්වාස කරනවා. ඔව් සචිත. එහෙම නොහිතුවොත් අපිට වෙනසක් වෙන එකක් නැහැ. ඒකින්ද අපේ ආකල්පය සහ සිතුවිලි වල වෙනසක් ඇති වෙන්න ඕනේ. ඒකට දීපු ස්වභාධර්මික පාඩමක් කියලා හිතෙනවා මේ වසංගතේ. අපි සුනාමි වලට මුහුණ දුන්නා, විවිධ ස්වභාවික විපත්ති වලට මුහුණ දුන්නා, අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා. දැන් මේ ලෝක කූලීය වසංගතයටත් මුහුණ දීලා තියෙනවා. මෙතනදී එක එක්කෙනා කතා වෙනවා මේකේ මේ පැති හොඳයි, මේ පැති හොඳයි, මේ පැති හොඳයි කියලා. හොඳ පැති වගේම අපි මේ දේවල් වර්ධනය කරගත්තොත් පෙරළුණු පිට හොඳයි කියාගෙන අපිට එහෙම ඔව් විශේෂයෙන්ම කිතුණු ලේඛකයෙක් විදිහට මට හම්බෙච්ච මහඟු අවස්ථාවක්. ප්‍රධාන හේතුව තමයි පාරේ මේ රථවාහන තදබදය අඩුයි. මට ඉක්මනට ඇවිල්ලා මොකක් හරි ලේඛන කලාවක් කරන්න පුළුවන්. මොකද මනස බොහොම නිදහස්. ඒක නිසා ඒක හරි වැදගත්. මම කිතුණු කතෝලික ලේඛක කහුල කියලා අපේ තියෙනවා. ඔව්
කතෝලික කහවලෙත් බොහොම සක්‍රියව දායක වෙලා වැඩ කරන්න පුළුවන් වුණා. ඒක නිසා කතෝලික ජනසන්නිවේදන කොමිසමේත් ඒක නිසා බොහොම දායක වෙලා වැඩ කරන්න පුළුවන් වුණා. ඉතින් මේ කාලේ මං හිතන්නේ බොහොම වැදගත් වුණා මට. හැබැයි මෙහෙමයි මම යම්කිසි පහළ ස්තරයක මිනිහෙක් විදියට කියන්නේ අපි තියෙනවා ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන්නේ පරිපාලන සේවය ඉහළ ස්තර ගොඩක් තියෙනවා. ඉතින් මට ගොඩක් දේවල් හිතිලා තියෙනවා මෙහෙම කරා නම් මේක හොඳයි කියලා. නමුත් මං හිතන්නේ අර අපිට තාම එතනට අර ක්‍රිස්තුස් වහන්සේ කියනවා වගේ තාම අපේ කාලය එළබෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ගොඩක් මම හිතන ඔබතුමාත් දන්නවා ඇති කඩපොලේදී වෙළඳ පොලේදී මිනිස්සු යෝජනා කරන ක්‍රම තියෙනවා. ඒ යෝජනා කරන ක්‍රමයට බරක් හම්බෙන්න නම් එතන මගේ පණිවිඩය තමයි මිනිස්සු උගත් වෙන්න ඕනේ. දැනුවත් වෙන්න ඕනේ. මිනිස්සුගේ ප්‍රකාශන හැකියාව වැඩි වෙන්න ඕනේ. කතෝලිකයෙක් විදිහට ඒක විශිෂ්ට විදිහට කරන්න පුළුවන්. මොකද කතෝලික අපිට ගොඩක් හොඳ මාර්ග තියෙනවා මේ වර්බුම් ආයතනේ. ඇත්තටම මේක විශිෂ්ට ආයතනයක්. ඉතින් ඒ වගේ තැන් තියෙනවා අපිට විශේෂයෙන්ම. ඉතින් ඒ වගේ අපි ප්‍රකාශන හැකියාව වැඩි කරගත්තොත් අපේ සමාජයේ අපි ගොඩක් උස්සන්න පුළුවන්. මොකද කතෝලික 106ක් විතර ඉන්නේ. මොකද ඒ 6 ඇති. උඩට ගේන්න පුළුවන්. බොහොම සතුටුයි. මම හිතනවා ඊටාම වටිනා බොහොම විද්වත් කතිකාවතක් අපිට අහන්නට ලැබුණා ඒ දැනුමත් එක්ක. හරි වටිනා පණිවිඩයක් තමයි මිනිස්සු දැන උගත් වෙන්න ඕන, දැනුම්වත් වෙන්න ඕන සහ ප්‍රකාශන ශක්තිය වැඩි වෙන්න ඕන. අද දවසේ අපේ දේවල් බොහෝ විට ඇතුළාන්තේ අපි එළියට ප්‍රකාශ කරන්න විවිධ සමාජලට වෙන නොහික්මුණු දේවල් එක්ක. එහෙම නෙමෙයි. සැබෑ මිනිසෙක් හැටියට, සැබෑ කිතුණුවෙක් හැටියට ඒ ප්‍රකාශිත මට්ටම අපි දියුණු කරගමු. ඒක හික්මවීමේ යුක්ත එකක් කරගමු. ඉතින් සජිත මල්ලි බොහොම සතුටුයි. අද වෙනස්ම විදිහක සාකච්ඡාවක් මේ කිතුණු කලා ගුණ වර්ණනාව තුළින් ඔබගේ ගුණවත් භාවය, දැනුවත් භාවය, විද්වත් භාවය අපි මොනවට පසක් කරගත්තා. අපි සුබ පතනවා මේ ලිවීමේ හැකියාව, ලේඛන හැකියාව, ක්‍රීඩා දැනට කරන්න බැරි මට්ටමක ඉන්නවනම් අඩු ගානේ ඒක ඒ දන්න ශාස්ත්‍රයේ දරුවන්ට හරි දෙන්නට පුළුවන් උපදේශක මට්ටමක් ඔබට ලැබෙයි කියලා මම හිතනවා. එහෙමත් වෙන්නේ නැහැ දැනටත්. ඉතින් ඇත්තට හොඳ ප්‍රශ්නයක් මම උත්සාහ කරා මේ ඇත්තට මට ඒක ලැබුණේ නැහැ. හරි. නිසි කාලෙදී සුදුසු දේවල් ලැබෙයි නේද? දෙයක් වේ නම් යම් සුදුස්සාටම ලැබිය යුතුයි. එහෙමනේ හුණුවටේ කියන්නේ. ඉතින් ආදරණීය මව් කෙනෙක් ලස්සන පුතාලා දෙන්නෙක් හදලා වඩලා ගුණගරුක පුතාලා දෙන්නෙක් හදලා වඩලා සමාජයට දානය කරලා තින ඔබටත් ඒ ආදරණීය පියාණන්ටත් බෙහෙවින්ම අපි ගෞරව කරන ස්තුති කරනවා. වර්බුම් නාලිකාව අද දවසේ කිතුණු කලා ගුණ වර්ණනාව තුළින් ඔබට මුණ ගැහුනේ විද්වත් දැනුම්මත් ඊටාම හිතෛෂීවන්ත සචිත මෙන්ඩිස්. අපි ඔබට යහපත් අනාගතයක්, ප්‍රඥා සම්පන්න අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ජේසුස් වේදයි. ආයුබෝවන්.